ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රාතරුපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම කසුන් සේනානායක ප්‍රථමයෙන් පුවත් සිරස්තල දෙදහස් 22 අතුරු අයවැය පාර්ලිමේන්තුවට රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වුම් වයස 60 දක්වා අඩු කරයි. වැට් බද්දත් ඉහළට. අපේ රට ශක්තිමත්ව තනියම නැගී සිටිය හැකි රටක් බවට පත් කර ගැනීමට අපි හැමෝගේම අපේක්ෂාව විය යුතුයි. 2021 උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාල වෙත අයදුම් කිරීමට සැප්තැම්බර් 5 වනදා සිට 23 වනදා දක්වා අවස්ථාව. දරුව විශ්වවිද්‍යාලයට අයදුම් කරනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ශිෂ්‍ය අත්පොතක් නිකුත් කරනවා. මේ ශිෂ්‍ය අත්පොත නිකුත් කරනවා අපි සිකුරාදා. තද වැසි පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්. ගංවතුර අවදානමක් ගැනත් අනතුරු ඇඟවීම්. නාසා සඳමෙහෙයුම් රොකට්ටුව අභ්‍යවකාශයට දියත් කිරීම තාවකාලිකව අත්හිටුවයි. රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැනීමේ වයස් සීමාව අඩු කරමින් වැඩබදු අනුපාත වැඩි කරමින් අද අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ අනුව එළඹෙන දෙවනදා පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. මේ අතුරු අයවැය මගින් ජාතික ආර්ථික ප්‍රතිපත්තිය සඳහා මූලික පදනම සැකසෙනවා. 2021 වසර අවසානය වන විට දළදේශීය නිෂ්පාදයෙන් 8.2%ක්ව තිබූ රාජ්‍ය ආදායම් 2025 වසරේදී 15%ක් පමණ දක්වා වැඩි කිරීමට අපේ රාජ්‍ය මූල්‍ය ස්ථායීකරණ වැඩසටහන තුලින් බලාපොරොත්තු වෙනවා. 2025 වසරේදී රජය දළදේශීය නිෂ්පාදනයෙන් 2%කට වඩා වැඩි ප්‍රාථමික අතිරික්තයක් ඉලක්ක කරගෙන තියෙනවා. 2021 වසර අවසානය වන විට ආසන්න වශයෙන් දළදේශීය නිෂ්පාදනයෙන් 110%ක් තිබූ රාජ්‍ය අංශයේ ණය මැදිකාලීනව දළදේශීය නිෂ්පාදනයේ 100%කට වඩා පහළ මට්ටමට ගෙනීමට අප බලාපොරොත්තු වෙනවා. මැදි කාලීනව උද්දමනය පාලනය කර හැකි තනි ඉලක්කයක් මැදි අගයක් දක්වා නැවත ගෙනීමට අපේක්ෂා කරනවා. මේ සමග පොලි අනුපාතිකයේද ක්‍රමානුකූල මධ්‍යස්ථ අගයකට ළඟා වෙනු ඇතැයි අපි සිතනවා. 2022 සැප්තැම්බර් මාස පළවෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි එකතු කළ අගය මත බදු 12% සිට 15% දක්වා වැඩි කරනවා. 2022 මැයි මාස හඳුන්වා දුන් බොහෝ ආදායම් යෝජනා ඔක්තෝබර් 1 වෙනිදා දින සිට ක්‍රියාත්මක වෙනවා. මෙම ආදායම් යෝජනා මගින් ආදායම් වැඩි කර ගැනීමට අපට අවස්ථා ලැබෙනවා. එමගින් රාජ්‍ය වියදම් සඳහා මුදල් අච්චු ගැසීමද ක්‍රමානුකූලව අඩු කර ගන්න පුළුවන්. දැනට පවතින අවශ්‍යතාවන්ට අමතරව වාර්ෂික ආදායම හෝ බදු නිදහස් සීමා නොසලකා වයස අවුරුදු 18ට වැඩි සියලු වාසික පුද්ගලයන්ට අනිවාර්යයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය හඳුන්වා දීමට මම යෝජනා කරනවා. ඵලදායී වියදම් කළමනාකාරයක් සඳහා වඩා හොඳ සහ ශක්තිමත් අධීක්ෂණයක්ද අවශ්‍ය වෙනවා. එම නිසා රාජ්‍ය වියදම් ක්‍රමවේදය හොඳින් සහාය ක්‍රියාත්මක විය යුතු අයුරින් ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමේ වගකීම ඇමරිකා එක්සත් ජනපදයේ පවත්වන අධීක්ෂණ ජනරල් ඉන්ස්පෙක්ටර් ජෙනරල් ඔෆ් සුපිරිටෙන්ඩන්ට් ජෙනරල් ක්‍රමය වැනි ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය නීති හඳුන්වා දීමට යෝජනා කරනවා. වඩා කාර්යක්ෂම මහජන සේවයක් සැලසීම පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ආරම්භයක් වශයෙන් තෝරාගත් ප්‍රාදේශීය සභා කීපයක් එම ප්‍රාදේශීය සභාවලට ආසන්නයේ පිහිටි නගර සභාවට හෝ මහනගර සභාවට ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා. මේ සඳහා ප්‍රාදේශීය සභා 22ක් තෝරාගෙන තිබෙනවා. රාජ්‍යාංශයේ සේවකීන් අනිවාර්ය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 65ක් දක්වා සහ අර්ධ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ අනිවාර්ය වීම විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 62ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් සමාජය තුළ රැකියා විරහිත තරුණයන්ගේ අසහන තත්ත්වය වැඩි වී වන බව පෙනී ගොස් තිබෙනවා. එසේම විශ්‍රාම ගන්න වයස් වැඩි කිරීම නිසා රාජ්‍ය මෙන් අර්ධ රාජ්‍ය අංශයේ බොහෝ නිලධාරීන්ට උසස් වීමට ඇති අවස්ථා සීමා ඇති බවද වාර්තා වී තිබෙනවා. මේ තත්ත්වය අනුව රජයේ අර්ධ රාජ්‍ය අංශවල සේවකයන් අනිවාර්යෙන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට මා යෝජනා කරනවා. දැනට රාජ්‍ය හෝ අර්ධ රාජ්‍ය සේවයේ වයස අවුරුදු 60ක් සම්පූර්ණයෙන් පසුව
සේවයේ නියුත සීලු නිලධාරීන් 2022 දෙසැම්බර් 31 වන දිනයට විශ්‍රාම ගන්නු ලැබෙනවා. රජයේ ප්‍රතිපත්තියක් ලෙස රජයේ කාර්යයන් සඳහා මින්මතු පොසිල ඉන්ධන පාදක කොටගෙන ආවරණය කරන වාහන මිලදී ගැනීම අත්හිටුවනවා. විදුලිය මගින් ක්‍රියාත්මක කරන වාහන පමණක් ඉදිරියේදී රජයේ සේවයේ කාර්යයන් සඳහා එදවීමට මිලදී ගනු ලබන අතර පෞද්ගලික අංශය සඳහාද මෙවැනි වාහන භාවිතා කිරීම උනන්දු කරනු ලබනවා. රාජ්‍ය බැංකු විසින් මුහුණ ඇති ද්‍රව්‍යශීලතා ගැටලු යනාදී හේතුවෙන් යලි ප්‍රාග්ධන සම්පාදනය කර ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ලංකා බැංකුවේ මහජන බැංකුවේ මුළු කොටස් අයිතියෙන් 120ක් ප්‍රමාණයක් එම බැංකුවල තැන්පත්කරුවන් සේවකයන් වෙත ලබා දීමට යෝජනා කරනවා. ගැබ්නි මවුරුන් සඳහා දැනට ලබා දෙන රුපියල් 20000ක දීමනාවට අමතරව රුපියල් 2500ක මාසික අතිරික්ත දීමනාවක් ලබා දීමටත් මම යෝජනා කරනවා. ඉතා ඉක්මනින් සහන සැලසිය ආහාර සුරක්ෂිතතාවයක් නොමැති පවුල් 61000ක් පමණ සිටින බවට දැනට වාර්තා වී තිබෙනවා. 2022 වසරේ ඉදිරි මාස 4 සඳහා එවැනි එක් පවුලකට මාසයකට රුපියල් 10000ක් බැගින් ලබා දීමට මා කටයුතු කරනවා. ඉහත කී සියලු වැඩසටහන් මාස 4ක් මුළුල්ලේ ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 46600ක මුදලක් මා වෙන් කරනවා. අපේ රට ශක්තිමත්ව තනියම නැගී සිටිය හැකි රටක් බවට පත් කර ගැනීමට අපි හැමෝගෙම අපේක්ෂා විය යුතුයි. අපේ රට ව්‍යවසාය ලෝක වෙළඳ පොලේ තරගකාරී මට්ටමට ගේන්න අපි වෙහෙස විය යුතුයි. කෘෂි අපනයනයේ ඔස්සේ ලෝක වෙළඳ පොලේ අපේ කොටස් අල්ලා ගැනීමට අපි කැප විය යුතුයි. හැකියාවට නිසි අවස්ථාව සැලසෙන සමාජ සාධාරණත්වයේ රජයන විනයගරුක දැනුම ඇති සමාජයක් නිර්මාණය කිරීමට අපිට හැකි විය යුතුයි. ඒ සියල්ල මුදුන්පත් කරගත හැකි වෙන්නේ අපි සියලු දෙනාම එකට එක්ව පොදු එකගත්වයකින් යුතුව කටයුතු කළොත් පමණයි. පසුගියදා නිකුත් කෙරුණු 2021 උසස් පෙළ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ සිසුන්ට ලබන මාස 5 වනදා සිට 23 වනදා දක්වා ඒ සඳහා ඉල්ලුම් කළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසනවා. අන්තර්ජාලය හරහා අයදුම්පත් කැඳවීමේ පුවත්පත් නිවේදනය 9 වෙනි මාසේ 4 වෙනිදා පුවත්පත්වල පළ වෙනවා. අයදුම්පත් කැඳවීම ආරම්භ කරන්නේ සැප්තැම්බර් මාසේ 5 වෙනිදා. අයදුම්පත් යොමු කිරීම සඳහා අවසාන දිනය වෙන්නේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 23 වෙනිදා. දරුවෝ විශ්වවිද්‍යාලයට අයදුම් කරනකොට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ශිෂ්‍ය අත්පොතක් නිකුත් කරනවා. මේ ශිෂ්‍ය අත්පොත නිකුත් කරනවා අපි සිකුරාදා ලංකාවේ තෝරාගත්ත පොත් අලවි සැල් හිමියන් වෙත. ඉරිදා පත්තරවල දරුවන්ට තමන්ට බිලදී ගත හැකි ඒ ස්ථාන පිළිබඳව මුද්‍රිතව ලබා ගන්න පුළුවන් ලිපිනයන් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය හරහා දරුවන්ට ඒ පොත බාගත කරගත හැකි තැපැල් ඇනවුමක් මගිනුත් දරුවන්ට මේ පොත් ලබා ගන්න පුළුවන්. දරුවන්ට මේ ප්‍රවේශය සඳහා අයදුම් කිරීමේදී අන්තර්ජාලය ඔස්සේ කුමන හෝ ගැටලුවක් ඔවුන්ට ඇති වුණොත් ඔවුන්ට පුළුවන් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය පැය 24 පුරාම තොරතුරු ලබා දීම සඳහා විවෘතයි 19 ඔස්සේ සම්බන්ධ වෙන්න. ඒත් එක්කම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තොරතුරු මධ්‍යස්ථානීය විවෘතයි 011 269 531 ඊළඟ නම්බරය 011 269 531 සෙනසුරාදා සහ ඉරිදා දිනවලත් විවෘතයි උදෑසන 8:30 සිට සවස 6 දක්වා. www.ugc.ac.lk කියන ලිපිනයට ඔබ පිවිසියාට පස්සේ ඔබට පුළුවන් වෙනවා ඔබගේ අයදුම්පත පිරවීමට පටන් ගන්න. ඔබට උපදෙස් දීමට ඒ අයදුම්පතත් සමග සිංහලෙන් දෙමළෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් ඔබට කැමති මාධ්‍යයකින් ඒ උපදේශනය ලබා ගන්න පුළුවන්. මේ අයදුම්පත පුරවන සෑම දරුවෙකුටම Taman ළඟ ජාතික හැඳුනුම්පතක් තිබිය යුතුයි. මෙවර එය අනිවාර්ය කරලා තියෙනවා. මේ අවුරුද්දේ පාඨමාලාවල් කීපයක් අලුතෙන් අපේ රටේ ආරම්භ කරලා තියෙනවා. මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ලංකාවේ ප්‍රථම වතාවට මේ වකවානු ඉදිරිපත් කරනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඉංග්‍රීසි භාෂාව සහ ව්‍යවහාරික වාග් විද්‍යාව කියන උපාධි පාඨමාලාව හඳුන්වා දෙනවා ශ්‍රී ලංකා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය. බැංකුකරණය සහ රක්ෂණය හඳුන්වා දෙනවා වවුනියා විශ්වවිද්‍යාලය
ඊට පස්සේ නිර්මාණාත්මක සංගීත තාක්ෂණය සහ නිෂ්පාදනය සම්බන්ධයෙන් උපාධි පාඨමාලාවක් හඳුන්වා දීලා තියෙනවා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ඒත් එක්කම නව පීඨයක් ඇතුළත් වෙලා තියෙනවා පරිගණක විද්‍යාව පිළිබඳ පීඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. ඒ තුළ පරිගණක විද්‍යාව, තොරතුරු පද්ධති, මෘදුකාංක ඉංජිනේරු විද්‍යාව යන උපාධීන් අලුතින් එම විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කරලා තියෙනවා. මෙවර මේ ඇතුළත් කරගන්න දරුවන්ට පුළුවන්කම ලැබෙනවා විශ්වවිද්‍යාල උපාධියට අමතරව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යාලයේ බාහිර උපාධියට ලියාපදිංචි වෙන්න. ඒ සඳහා මුදල් රජයෙන් දරනවා. ඉදිරි දින කිහිපයේ ඇතිවිය හැකි තද වැසි සම්බන්ධව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින්ද අද පස්වරුවේ පූර්ව ගංවතුර අනතුරු වැඟවීම් නිවේදනයක්ද නිකුත් කළා. දිවයිනට ගිනිකොන දෙසින් පහළවායි ගොලේ වර්ධනය වන කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් අද සිට දින 3ක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරුවේ තදවැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ප්‍රදේශ රැසක අද දිනේදී මිලිමීටර 100 ඉක්ම වූ කිගුරුම් සහිත වැසි අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශය සඳහන් කළේ. එහිදී ඌව උතුරු මැද නැගෙනහිර මධ්‍යම සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තදවැසි අපේක්ෂිතයි. එමෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර අද රාත්‍රියේ සිට ඉදිරි දින දෙක සඳහා අදාළ වන පරිදි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පූර්ව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව අත්තනගලු, කළු, කැලණි, ගින්, නිල්වලා සහ මහවැලි ද්‍රෝණි වලින් එකක හෝ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවටයි දැනුම් දී ඇත්තේ. ඒ අනුව එම ගංගා ද්‍රෝණිවල පදිංචි ජනතාව අද රාත්‍රියේ සිට ඉදිරි දින කිහිපයේදී ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එමෙන්ම එම ගංගා ද්‍රෝණි ඉහළ ප්‍රදේශවලදී ගංගා සහ අතු ගංගා භාවිතයේදී ඔරු පැදීම්, දියනෑම් සහ ගංගා හරහා ගමන් කිරීම පිළිබඳව සැලකිලිමත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණි පසු ඒ හරහා ශ්‍රී ලංකාවට සහාය දීමට ඇමරිකාව සූදානම් බව මෙරට ඇමරිකානු තානාපති ජූලි චං මහත්මිය පවසනවා. මේ අතර ජපාන මුදල් අමාත්‍යවරයාද ඊට අදාළ කටයුතු සඳහා මෙරටට සහාය පළ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකා ඇමරිකා ව්‍යාපාර අතර තවදුරටත් සහයෝගිතාවය දියුණු කළ හැකි ආකාරය සම්බන්ධයෙන් ඇමරිකා ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමග සාකච්ඡා කළ බව ඇමරිකානු තානාපති ජූලි චං මහත්මිය පවසනවා. ජූලි චං මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් ශ්‍රී ලංකා ශ්‍රමිකයන් 1,80,000කට පමණ ඇමරිකා ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම හරහා උපකාර ලැබෙන බවයි. ඇමරිකාවට භාණ්ඩ අපනයනය තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට බිලියන ගණනක දායකත්වයක් ලැබෙන බවද ඒ මහත්මිය සඳහන් කළා. ඇය තවදුරටත් පැවසුවේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍යාධාර සැපීම, ගොවීන්ට බීජ වර්ග පොහොර ලබා දීම, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය පුහුණුව සැපීම සහ අධ්‍යාපනික හුවමාරු වැනි වැඩසටහන් සඳහා සහය දෙගුණ කිරීමට ඇමරිකාවට හැකි බවයි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන සාකච්ඡා සඳහාද තවදුරටත් සහය දැක්විය හැකි බවද ඒ මහත්මිය එහිදී සඳහන් කර තිබුණා. මේ අතර ශ්‍රී ලංකාවේ සියලුම ණය හිමි රටවල් ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක් රැස්වීම වැදගත් බව ජපාන මුදල් අමාත්‍ය ශූනිචි සුසුකි මහතා පවසනවා. ඒ බව පවසමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ටෝකියෝව මෙම කාරණය සම්බන්ධයෙන් අනෙකුත් ණය හිමියන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බවයි. මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අනෙකුත් ණය හිමි රටවල් සමග සාකච්ඡා කිරීමට ප්‍රමුඛතාවය ගන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයට පසුගියදා ආරාධනා කළා. අර්බුදකාරී වාතාවරණය හමුවේ වුවද දරුවන්ගේ සහ ගැඹිණි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීම අතිශය වැදගත් බව ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස මහත්මිය සඳහන් කළේ අඩු මිලක් යටතේ පහසුවෙන් සපයා ගත හැකි ආහාර වෙත යොමුවීම එහිදී සිදු කළ හැකි බවයි. අද තියෙන ආර්ථික අවපාතයත් එක්ක හුඟක්ම බඩු ගණන් ගිහින් තියෙනවා. ඉතින් මේක නිසා අපි දරුවන්ගේ පෝෂණ තත්ත්වය පවත්වාගෙන යාම ගැන ගොඩක් උනන්දු වෙන්න ඕනේ. අපි ඒ ගැන සැලකිලිමත් වුණේ නැත්නම් ඉදිරියට එන මාස 3ේදී තමයි මේ තත්ත්වය ඇති වෙන්න තියෙන හැකියාව වැඩි. තමන්ගේ දරුවන්ගේ නිතිපතා බර මැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. බර අඩුවීම
සුළු ප්‍රමාණයක් හරි දැක්කොත් මේ වෙලාවේ තමයි අපි එම දරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. මොකද ඒක කලේ නැත්නම් මේ දරුව මන්දපෝෂණ තත්ත්වයට යන්න තියෙන හැකියාව වැඩි. අඩුම වියදමක් යන ආහාර වර්ග වලිනුත් අපිට පුළුවන් දරුවන්ට අවශ්‍යතාවය ලබා ගන්න. මෙතෙන්දී අපි කියන්නේ ගෙදරම පිළියෙල කරගත්ත ආහාර ලබා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හාල් පිටි, මුං ඇට, රටකජු වගේ ඒවා ගෙදර සුළු ප්‍රමාණයක් කොටලා වාතයේ වැදෙන්නේ නැති වෙන්න තදින් වහගත්ත බෝතලයකට දාගෙන තියාගෙන හවස් වරුවට මේ වගේ ඒවාන් අපි කියන්නේ හාල් පිටි වලින් හැඳි 3යි, ඒකට මුං ඇට හැන්දයි, රටකජු පිටි තේ හැඳි 1යි. උණු වතුරෙන් උනත් පුළුවන් මේක පිළියෙල කරගන්න. මේකෙන් දරුවට හම්බෙන පෝෂණය ඉතාමත්ම අධිකයි. පලාකොළ මෙහෙම ලබා දෙන එක ඉතාමත්ම මේ වෙලාවේ වැදගත් වෙනවා. පියලි වර්ග ආහාරයක් ලබා දෙන එක දරුවන්ට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ වෙලාවේ අර පානයක් විදිහට මම හිතන්නේ ඒක කොළ කැඳ පානයකටත් ටිකක් ගියාම මේ ශක්තිය ප්‍රමාණයක් ඇඟට ලබා ගන්න පුළුවන්. රාත්‍රී කෑම කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා දරුවට. එතන උදේ ආහාරය පාසල් ළමුන්ට වැදගත් තමයි. නමුත් උදේ ආහාරයටත් අපි හැමතිස්සෙම කියන්නේ දියබත් වගේ එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ රෑ ඉතුරු වෙච්චි බත් එකේ බත් එකට දෙයට පොල් කිරි ටිකක් දාලා ඒක හදලා දියබත් එකක් විදිහට දෙන්න පුළුවන් නම් ඒකෙන් කටවල් අඩුම ගානේ දරුවකට 5ක් 6ක් හරි කාලය යන්න පුළුවන් නම් ඒක ගොඩක්ම හයියක් වෙනවා. ඊළඟට අපිට ඉන්න අවදානම්ම කාණ්ඩය තමයි ගර්භණී මව්වරු. විශේෂයෙන්ම ගර්භණී මවක් තමන්ගේ පෝෂණය රැක ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද තමන්ගේ දරුවාගේ සියලුම පෝෂක පදාර්ථ සහ වර්ධනය සහ මොළයේ වර්ධනය සහ ශාරීරික වර්ධනය හැම එකක්ම රඳා පවතින්නේ මවගේ පෝෂණය මත. එහෙම නැති වුණොත් හුඟක් වෙලාවට අඩුදරු උපත් හම්බෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. විශේෂයෙන්ම ගර්භණී මව්වරුන්ත් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ප්‍රෝටීන බහුල මොන හරි ආහාරයක් දිනපතා ආහාරයට එකතු කර ගැනීම. අනික විශේෂයෙන්ම පලා වර්ගයක් අනිවාර්යයෙන්ම ආහාරයට එකතු කර ගන්න ඕනේ. Tamanට අවශ්‍ය විටමින් සහ khනිජ ලවණ ටික ලබා ගන්න. අනිත් එක සුළු ප්‍රමාණයෙන් එක එළවලුවක් හරි එකතු කර ගන්න ඕනේ. විශේෂයෙන්ම කහපාට එළවලු නම් වැඩි හොඳයි. අපේ ආහාරයේදී ඒ වෙලාවේ වෙළඳපොලේ අඩු මුදලින් තියෙන එකකින් හරි අපේ අර ආහාරයේ දවසකට ගන්න ඕනේ ප්‍රමාණය සකසුරුවම් කර ගැනීම තමයි මෙතෙන්දී වැදගත් වෙන්නේ. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 70ක් හඳුනා ගැනුණා. ගත වූ දිනේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයන් 70ක් වාර්තා වී ඇති බව අසංගත රෝග විද්‍යා ඒකකයේ දැනුම් දී තිබෙනවා. ඒ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,69,819ක් දක්වා ඉහළ නංවමින් මේ අතර ගත වූ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 16,692ක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 856ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 6,52,271ක් ලෙසයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවිල සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට සැප්තැම්බර් 3 වනදා පෙරවරු 8 සිට සැප්තැම්බර් 4 වනදා දක්වා පැය 18ක ජල කප්පාදුවක් සිදු කෙරෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එමෙන්ම බොරලැස්ගමුව, කොළොන්නාව සහ කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහාද මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජල සම්පාදන මණ්ඩලය දැනුම් දී ඇත්තේ. දෛනිකව සිදුවන පැය 3ක විදුලි කප්පාදුව අද සිට පැය 2 මිනිත්තු 20ක් දක්වා අඩු කර ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ පස්වරුවේ සඳහන් කළා. එමෙන්ම එම විදුලි කප්පාදුව ලබන සැප්තැම්බර් මාස 2 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි ඒ මහතා සඳහන් කළේ. ඒ අනුව ඒ සිට W දක්වා කලාප 20ට දිවා කාලයේ පැයක්ද රාත්‍රී කාලයේ පැය මිනිත්තු 20ක්ද ලෙස විදුලි කප්පාදුව සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළා. එළැඹෙන මහකන්නේ හෙක්ටයාර 1,10,000ක බඩේනිගු වගා කිරීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. සාමාන්‍යයෙන් මෙරට වාර්ෂික බඩේනිගු අස්වැන්නේ මෙට්‍රික් ටොන් 2,50,000ත් 2,80,000ත් අතර ප්‍රමාණයක් වන නමුත් පසුගිය 2021 වර්ෂයේ මහකන්නේ මෙරට බඩේනිගු අස්වැන්නේ මෙට්‍රික් ටොන් 90,000ක් දක්වා පහත වැටී ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ. ඒ හේතුවෙන් එළැඹෙන මහකන්නේදී මෙරට බඩේනිගු අස්වැන්න ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බවත් ඒ හරහා හෙක්ටයාර 1,10,000ක පමණ
බඩේරඟු වගා කිරීමට හැකියාව ලැබෙනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම දැනට රජය සතුව බීජ බඩේරඟු මෙට්‍රික් ටොන් 50,000ක් පවතින අතරේ තවත් බීජ බඩේරඟු මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආධාර වශයෙන් ලැබීමට නියමිත බැවින් මේ වන විට අවශ්‍ය තරම් බඩේරඟු බීජ රජය සතුව පවතින බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ජපන් ජනතාවගේ ප්‍රධානයක් ලෙසින් මෙට්‍රික් ටොන් 2000ක ප්‍රමාණයකින් යුත් ආහාර තොගයක් ශ්‍රී ලංකා ජපන් තානාපති මිසුකොචි හිදේකි මහතා විසින් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙත ඊයේ බහර දෙනු ලැබුවා. මෙම මානුෂීය ආධාර තොගේ ඇමරිකානු ඩොලර් මිලියන 1.5ක වටිනාකමකින් යුතු වන අතරේ සහල් රතු පරිප්පු සහ ෆාම් ඔයිල් තොගයක් ඊට ඇතුළත් වනවා. මෙම ආහාර තොගේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන හරහා නාගරිකව සහ ග්‍රාමීයව වෙසෙන 15,000කට අධික ජනතාවකට සහ පාසල් දරුවන් 3,80,000කට බෙදාදීමටයි නියමිතව ඇත්තේ. දිනයක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට අගෝස්තු මස 31 වනදා මෙරට දැනට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එවක කතානායක ආනන්ද තිස්සදාල්විස් මහතා විසින් අත්සන් තබා ඇත්තේ 1978 අගෝස්තු මස 31 වන දිනයි. ඒ අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 සැප්තැම්බර් මාස 7 වන දින සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ඩයනා වේල්ස් කුමරිය පැරිසියේ මාර්ග උමගක් තුළ සිදු වූ රියානතුරකින් රෝහල්ගතව මිය ගොස් ඇත්තේ 1997 අගෝස්තු මස 31 වන දිනයි. තෝමස් එඩිසන් විසින් සම්පූර්ණ චාලක කැමරාවට පේටන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ 1897 අගෝස්තු මස 31 වන දිනයි. එය බොහෝ විට පළමු චිත්‍රපට ප්‍රොජෙක්ටරය ලෙස හැඳින්වෙන අතර නැරඹීම සිදු කර ඇත්තේ යන්ත්‍රයේ ඉහළ සිදුර හරහායි. ඒත් සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6 විදිහට. තෙරුවන් සරණයි. නම පුතාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.